අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දේවයන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ වහන්සේමය එකම ස්වාමීන් වහන්සේ වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේ වහන්සේමය. ආමේන්. අපි ආඥා කරමු. අපි සියලු දෙනාම අපේ දෙනෙත් වසාගෙන හිස පහත් කරගෙන භක්තියෙන් යාඥා කරමු. දෙවී පියාණනි වහන්සේ ඔබගේ වාක්‍යයන්න් හා ශුද්ධාත්මයන්න් ලොවට පමුණුවා ඔබගේ දේව භවයේ අභිරහස අපට හෙළි කළසේක් වේද. එම සත්‍ය විශ්වාසය අනුව සදාතන ත්‍රිත්වයේ මහිමය දැනගන්නටත් ඊට අපේ ජීවිත මගින් සාක්ෂි දෙන්නටත් එකම දෙවියන්ව වැඩ සිටින තුන්දෙනා වහන්සේලාට නිසි ලෙස වන්දනා කරන්නටත් අපට වරම් දුන මැනව. මේකී දේව මහා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටිනා වූ රජකම් කරන්නා වූද ඔබගේ එකම පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. අපි වාඩි වෙලා දේව වචනයට ඇහුම්කන් දෙමු. නික්මයාම පොතෙන්ගත් පාඨයකි. සමිදානන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල්පුවරු දෙකක් කපා අලු යමින් නැගිට සීනයි කන්දට නැග්ගේය. ගල්පුවරු දෙකද තම අතේගෙන ගියේය. සමිදානන් වහන්සේද වලාකුලක ආකාරයෙන් බැස එහි ඔහු සමග සිටගෙන සමිදානන් වහන්සේ යන ස්වකීය නාමය ප්‍රකාශ කළසේක. උන්වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින් මම සමිදානන් වහන්සේය, මම දයානුකම්පාවෙන් පූර්ණ වහා නොකිපෙන සුළු මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ යයි වදාළසේක. මෝසෙස්ද වහා බිමට හිස නමා නමස්කාර කළේය. ඉන්පසු ඔහු කතා කොට සමිදානන් වහන්ස ඔබ ඉදිරියේහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම් මාගේ සමිඳුන් වන ඔබ අප සමග වඩින ලෙස මම අයද සිටිමි. මේ සෙනග නම් මුරණ්ඩුය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේම උරුමය වශයෙන් ගත මැනවයි කීවේය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා දෙවිඳුන්ගේ නාමයට සදාකාලෙන් සදාකාලයට ප්‍රශංසා සමිඳුනි අපේ පියවරුන්ගේ දෙවිඳුන් ඔබට පැසසුම් වේවා. ඔබ වර්ණනා කරනු ලැබ සදහටම උසස් කරනු ලැබේවා. ඔබගේ මහිමාන්විත සුවිශුද්ධ නාමයට පැසසුම් වේවා. එය වර්ණනා කරනු ලැබ සදහටම උසස් කරනු ලැබේ.
සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. ඔබගේ තේජස් සම්පන්න දෙව් මැදුර තුල ඔබ හට පැසසුම් වේවා. ඔබ උසස් කරනු ලැබ සියල්ලන්ට ඉහළින් සදහටම ඔබ මහිමාන්විත කරනු ලැබේවා. ඔබගේ රාජ්‍යයේ සිහසුනාරා සිටින ඔබ හට පැසසුම් වේවා. ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලන්ට ඉහළින් සදහටම ඔබ උසස් කරනු ලැබේවා. දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. කෙරුබුරුන්ට ඉහළින් වැඩ සිටින මහ සමුදුර මනින ඔබ හට පැසසුම් වේවා. ඔබ වර්ණනා කරනු ලැබ සියල්ලන්ට ඉහළින් සදහටම ඔබ මහිමාන්විත වේවා. අහස් කුසෙහි සිටින ඔබ හට පැසසුම් වේවා. ඔබ උසස් කරනු ලැබ සියල්ලන්ට ඉහළින් සදහටම මහිමාන්විත දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. ශුද්ධ වූ පාලුතුමන් විසින් කොරින්තුවරුන්ට ලියන ලද දෙවන අසුරෙන්ගත් කොටසකි. ඉතින් සහෝදරවරුනි ආයුබෝවන්. පරිපූර්ණත්වය සොයා ගන්න. මාගේ අවවාද සිතට ගන්න. එක්සිත් වන්න සාමදානයේ සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවි ස්වාමින් වහන්සේ ඔබ සමග වැඩ සිටින සේක. සාම සිවීමකින් එකිනෙකාට ආචාර කරන්න. සියලු සදහැවතු ඔබට ආචාර කරති. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමද ඔබ සියල්ලන් සමග වේවා. දේවාකේසය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. කරුණාකර සුපුවත් ජයනත් සදහා සහභාගී වන්න. වැඩ සිටියාවුද වැඩව සිටින්නාවුද මතුවටින්නාවුද සර්වපරාක්‍රම ස්වාමීන් වන පියානන්ද පුත්‍රයානන්ද සුදාත්මයානන්ද වන දෙවියන් වහන්සේට මහිමයද බලපරාක්‍රමයටම සදාටම වේවා. හාලෙලූයා. Hallelujah.
ජේසුගේ වචනය අහන්නට යන්නේ අපි හැම කෙනෙක්ම අපේ ඇස් දෙක වහගෙන හිස පහත් කරගමු. ශුද්ධාත්මයන් වහන්සේට අවදි වන්න මේ උදෑසන උන්වහන්සේට බලගතු ලෙස යාඥා කරන්න. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ජෝම්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. වහන්සේට මහිමය වේවා. දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් ස්වකීය එක ජාතක පුත්‍රයාණන් වූද ලොවට දෙවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරන කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනටම විනිශ්චය ලබා ඇත. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, අද අපි දන්නවා ශුද්ධෝත්‍රීත්වයේ මංගල්‍යය. ශුද්ධෝත්‍රීත්වයේ මංගල්‍යය ගැන කතා කරනකොට මේක අභිරහසක් කියලා ශුද්ධ සභාවේ අපිට උගන්වනවා. අභිරහසක්. අභිරහසක් නම් මේක අපිට තේරුම් ගන්න බෑ. එහෙමද? මිස්ට්‍රි කියලා කියනවා. ප්‍රේමාන්තනි, අර අපි අහලා තියෙනවා ශුද්ධ අගුස්තීන මුනිතුමා අපේ ශුද්ධ සභාවේ ධර්මදරෙක්. උන්වහන්සේ මේ අභිරහස ගැන මුහුදු වෙරළේ ඇවිද කල්පනා කළාලු. කොහොමද තුන්දෙනා වහන්සේලා එක්කෙනෙක් වෙන්නේ? කොහොමද එක්කෙනෙක් තුන්දෙනෙක් වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් කල්පනා කරමින් මුහුදු වෙරළේ ඇවිදිනකොට එයා දැක්ක එක පුංචි දරුවෙක් මුහුදු වෙරළේ පුංචි වලක් කාරලා සිප්පි කටුවකින් මුහුදේ වතුර ගෙනල්ලා මේ වලට දානවා. ටික වෙලාවක් අගුස්තිනුතුමා මේ දිහා බලාගෙන ඉඳලා අහනවා ළමයාගෙන්, මොනවද ඔයා මේ කරන්නේ? එතකොට මේ ළමයා කියනවා, මම මේ මුහුදේ තියෙන වතුර ඔක්කොම මේ වලට දානවා. මේ වෙරළේ මං හාරපු වලට දාන්න යන්නේ. ඒතර අගුස්තිනුතුමා අහනවා, මේ මුහුදේ තියෙන ඔක්කොම වතුර? ඒ ළමයා කියනවා, ඔව් මං උත්සාහ කරනවා මේ ඔක්කොම වතුර මේ වලට දාන්න. ඒතර අගුස්තිනුතුමා හයියෙන් hina වෙලා කියනවලු, මෝඩ ළමයා. ඔබ මහා මෝඩෙක්නේ. කොහොමද මෙච්චර මහ විශාල වතුර කඳක් කොහොමද මේ පුංචි වලට දාන්නේ? එතකොට මේ ළමයා අගුස්තිනුතුමා දිහා බලලා කිව්වලු, ඔයා හිතන දේත් ඒ වගේ තමයි. දෙවියන් වහන්සේගේ අභිරහස් ඔයාගේ පුංචි මොලේට දාන්න උත්සාහ කරන්න එපා කියලා. මේක අපි අහලා තියෙන කතාවක් ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි. ඒ නිසා මේ ශුද්ධෝත්‍රීත්වයේ අභිරහස කෑලි වලට කඩලා මේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක උගන්වන්න නෙමෙයි මම ඔබට අද අදහස් කරන්නේ. නමුත් ශුද්ධෝත්‍රීත්වයේ අපිට ගන්න පුළුවන් දේ මොකක්ද? පුංචි දෙයක් විතරක් ඔබත් එක්ක භාවනා කරන්න හිතුවා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි, ශුද්ධෝත්‍රීත්වය කියලා කියන්නේ පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයන්න් වහන්සේ. මේ තුන්දෙනා වහන්සේලාටම අපි කියනවා දෙවියන් වහන්සේ කියලා. ඒතර පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ දෙවියන් වහන්සේ, ශුද්ධාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේ. ඒතර එකම දෙවියන් වහන්සේ තුල තනන් වහන්සේලා තුන්දෙනෙක් ඉන්නවා කියන එක. ඒතර ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, පියාණන් වහන්සේ අපි දන්නවා පියාණන් වහන්සේගේ කාර්යය මේ
විශ්වය මැවීම මැවුම් කාර්යානෝ ඊළඟට පුත්‍රයාණන් වහන්සේ ජේසු උන්වහන්සේගේ කාර්යය මේ මැවිල්ල එහෙම නැත්නම් මිනිසා ගලවා ගැනීම පාපෙන් ගලවා ගැනීම ගැලවුම් කාර්යයන්න් වහන්සේ ඊළඟට ශුද්ධාත්මයන්න් වහන්සේ මේ මැවිල්ල පරිශුද්ධවත් කරමින් ඉදිරියට රැගෙන යන දිගින් දිගටම ඉදිරියට රැගෙන යන මහා බලය ශුද්ධාත්මයන්න් වහන්සේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි එතකොට මම ඔබත් එක්ක අද බෙදා ගන්න හිතුවේ මේ තුන්දෙනා වහන්සේලාගේ තිබෙන සාංගික බව එකමුතුකම සහ සම්බන්ධතාවය මේක අපි ගොඩාක් මෙනෙහි කළ යුතුයි සම්බන්ධතාවය අපි එකට කියනවා රිලේෂන්ෂිප් කියලා මේ රිලේෂන්ෂිප් එකත් එක්ක තමයි අපි අද කල්පනා කරන්නට ඕනේ අපේ ජීවිත ගැන. එසේනම් මේ තුන්දෙනා වහන්සේලාගේ තියෙන මේ එකමුතුකම සම්බන්ධතාවය කොයිතරම් ලස්සනද? ඒ ලස්සන අපේ ජීවිතවලට අපි ගන්නට ඕනේ. පියාණන් වහන්සේ එක්ක තමයි පුත්‍රයාණන් වහන්සේ Tamanගේ කාර්යය කරන්නේ. පුත්‍රයාණන් වහන්සේගේ කාර්ය ඉස්සරහට අරගෙන යන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. කොයිම වෙලාවකවත් අපි දකින්නේ ජේසු පියාණන් වහන්සේට වඩා ඉහළට යන්න කතා කරනවා උත්සාහ කරනවා. අපි දැකලා නැහැ. අපි හැමතිස්සෙම කියන්නේ ජේසු පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න මේ ලෝකයට ආවා කියලා. උන්වහන්සේ කියනවා මම යහපත් නොවෙමි යහපත් එක්කෙනයි ඉන්නේ තමයි පියාණන් වහන්සේ කියලා. එතකොට ජේසු කියනවා මගෙන් අරගෙන පියාණන් වහන්සේ මායි එකමය නේද? ශුද්ධ ජෝම් සුවිශේෂී වහන්සේ කියනවා පැහැදිලිවම. එතකොට පියාණන් වහන්සේගේ ගත්තු දේ තමයි මම ක්‍රියාත්මක කරන්නේ. මගෙන් අරගෙන තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට උගන්වන්නේ කියලා. එතකොට ඔබට පේනවද මේ තුන්දෙනා වහන්සේලාගේ තියෙන ලස්සන සම්බන්ධතාවය? කවදාවත් එක්කෙනෙක් අනිත් කෙනාට වඩා ඉහළට යන්න දඟලෙන්නේ නැහැ. එක්කෙනෙක් තමන්ගේ කර්තව්‍ය තමන්ගේ භූමිකාව මොකක්ද කියලා හරියට තේරුම් අරන් හිටියා. ඒ වගේ මේ තුන්දෙනාම ලස්සන හැමතිස්සෙම එකට හිටියා. ඔබ දන්නවා ගොඩක් තැන්වල ජේසුගේ ජීවිතේ මේ තුන්දෙනා වහන්සේලා ප්‍රකාශ වෙනවා. එතකොට මේක ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි අද ඔබත් එක්ක අපි බෙදා ගන්නකොට විශේෂයෙන්ම දෙවියන් වහන්සේ තුන්දෙනා වහන්සේලා හැටියට මෙහෙම බෙදිලා තියෙනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ ජීවිතවල මේ දෙවියන් වහන්සේව අපි අත්දකින්නේ කොහොමද? මේ දෙවියන් වහන්සේව අපි අත්දකින්නේ කොහොමද? ප්‍රේමාන්තනි ඒක මම ඔබට පොඩ්ඩක් කඩලා පෙන්눔 කරන්න හිතුවා. දෙවියන් වහන්සේව එක්ක සම්බන්ධ වෙන්න නම් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න නම් ඉස්සෙල්ලාම මම මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මම මාව හොයා ගන්නට ඕනේ. මම මාත් එක්ක කොයි වගේ සම්බන්ධකමක්ද තියෙන්නේ කියන එක මං කල්පනා කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න නම් මම මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඊළඟට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න නම් මම මගේ සහෝදරයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මාත් එක්ක ඉන්න අයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඊළඟට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න නම් මම ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. දැන් ඔබට තේරෙනවද මං කියන දේ? දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න නම් පළවෙනි දේ තමයි මම මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මම මාව හොයා ගන්න ඕනේ. දෙවෙනි එක දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න නම් මම මගේ සහෝදරයව සහෝදරියව හොයා ගන්නට ඕනේ. මම ඉන්නේ හැමතිස්සෙම තව කාත් එක්ක හරි. එයාව මං හොයා ගන්නට ඕනේ. එයත් එක්ක සම්බන්ධතාවය හදා ගන්නට ඕනේ.
ඊළඟට තුන්වෙනි එක දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න නම් මම මේ විශ්වයත් එක්ක මේ සබහා ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මම මේ සබහා ධර්මය හොයා ගන්නට ඕනේ. සබහා ධර්මයත් එක්ක ඒකාත්මික වෙන්නට ඕනේ. ප්‍රේමන්තේනි, එතකොට මම මාත් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේ මොකක්ද? ඔබ නිකමට හරි ඔබට වෙලාවක් තිබුණාද මේ කාලේ? ඔබ ගැන හොයන්න. ඒක හරියට නිකන් මම මගෙන් එළියට ඇවිල්ලා මම කවුද කියලා හොයනවා. සොක්‍රටිස් කියනවා know thyself. know thyself කියලා කියන්නේ ඔබව හොයාගන්න. අපි උඟාක් වෙලාවට කරන්නේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනේ අනිත්තුන්ව හොයනවානේ. අනිත්තුන්ගේ කුණු කන්දල් හොය ඉන්න එකනේ අපි කරන්නේ බොහෝ වෙලාවට. තමන්ව නැති වෙලා, මට මාව නැති වෙලා, මං ගැන දන්නේ නැහැ. ප්‍රේමන්තනි, අපි පැත්තකට ගිහිල්ලා කල්පනා කරලා බැලුවොත් මගේ ජීවිතය ගැන ඔබට මිස් වෙච්ච දේවල් ගොඩාක් තියෙනවා. ඔබට මග හැරුණු දේවල් ගොඩාක් තියෙනවා. එනිසාද අපේ ජීවිත ගොඩාක් ඛේදවාචක බවට පත් වෙලා. හුඟක් අයගේ ජීවිතවල තියෙනවා හීනමානය කියලා දෙයක්. inferiority complex. හීනමානය. සමහර අයට තියෙනවා අදිමානය. හීනමානය කියලා කියන්නේ මොකද්ද? මම මාව දන්නේ නැහැ. මම මාව අවතක්සේරු කරනවා. මට බෑ. මං කැතයි. මං මේට වඩා තව ලස්සන වුණා නම් හොඳයි. මං තව උස ගියා නම්, මගේ කොණ්ඩේ තව දික් වුණා නම්, මගේ හම තව සුදු වුණා නම්, හැමතිස්සෙම මට මා ගැන සෑහීමක් නැහැ. මට මා ගැන සෑහීමකටපත් වෙන්න බෑ. මම හැමතිස්සෙම හීනමානයක ඉන්නේ. ඒතකොට හීනමානෙන් ඉන්න කෙනා හුඟක් වෙලාවට ඊර්ෂ්‍යාව කියන එක තමන්ගේ ජීවිතයේ ඇති කරගන්නවා. හොඳට බලන්න. ඊර්ෂ්‍යා කරන මිනිස්සු අපි කියනවා රුසියාවට වඩා ලොකුයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවෙන් කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ව මරලා දාන්න. ඊර්ෂ්‍යාව නිසා. ඒ කෙනා මට වැරද්දක් කරලා නැහැ. ඒ කෙනා මට ගහලා බැනලා නැහැ. හැබැයි මා තුල තියෙන ඊර්ෂ්‍යාව නිසා මම එයාව සම්පූර්ණයෙන්ම නැති බංගස්ථාන කරලා දානවා. මේකට මුල මොකද්ද? හීනමානය. ඊර්ෂ්‍යාව තියෙන පුද්ගලයන් දිහා බලන්න, නැත්නම් ඔබ ඔබේ ජීවිතේ බලන්න ඔබට ඊර්ෂ්‍යාව ඇති වෙලා තියෙනවද කියලා? ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ ඇයි? ඔබට ඔබ ගැන සතුටක් නැහැ. ඔබ ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතකොට මම හැමතිස්සෙම හිතනවා මම හොඳ නෑ, මදි කියලා මම හිතනකොට අර හොඳට ඉන්න කෙනෙක්ව දැක්කම මගේ තියෙන මේ අසහනය මං එයාට ප්‍රක්ෂේපණය කරනවා, ප්‍රොජෙක්ට් කරනවා. මං හිතනවා එයා මට වඩා හොඳට පර්ෆෝම් කරනවා. එයා මට වඩා ලස්සනයි. එයා මට වඩා ශක්තිමත්. එයාට මට වඩා හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයා මට වඩා හොඳට ස්පෝර්ට්ස් කරනවා. එයා මට වඩා හොඳට සිං කරනවා. හැමතිස්සෙම මගේ තියෙන අඩුව මම විසි කරනවා තව කෙනෙක්ට. ඊට පස්සේ මං එයාව සම්පූර්ණයෙන්ම නැති කරන්න හදනවා. මේක හීනමානය. මේ හීනමානෙම තව කොටසක් තමයි අදිමානය. තමන්ගේ බැරිකම වහගන්න කෙනෙක් ඕනෑවට වඩා, ඒ කියන්නේ ප්‍රමාණයට වඩා මවා පාණ්ඩ උත්සාහ කරනවා. මම ඕනෑවට වඩා දන්නවා, මං ගොඩාක් දන්න කෙනෙක්. මම හරිම ලස්සනයි, අදිමානයෙන් ඉන්නේ. මම හරි ශක්තිමත්, අදිමානය. මම මේ ඔක්කොන්ට වඩා මම තමයි හරිම දේ දන්නේ. සමහර මිනිස්සු ඉන්නවනේ, දැකලා තියෙනව නේද? සියල්ල දත් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මොකුත්ම දන්නේ නැහැ. ඒක නෝනවට වඩා අදිමානයෙන් පිරෙන්නේ තමන් ගැන දන්නේ නැති මිනිස්සු. ඒ නිසා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, ඔබව හොයාගන්න. ඔබව හොයාගන්න. ඔබේ ජීවිතයේ තියෙන ශක්තියින් මොනවද? strengths. ඔබේ ජීවිතයේ තියෙන දුර්වලතා මොනවද? weaknesses. මේ දෙක හොයාගන්න. මේ දෙක ඔබ හරියට හොයාගන්නකොට ඔබට ඔබ ගැන හරි තක්සේරුවක් ඇති වෙනවා. හරි තක්සේරුවක් තියෙන මනුස්සයා ඇත්තටම බොහොම හෙල්දි කෙනෙක්. බොහොම නිරෝගී කෙනෙක්. එයාගේ මනස හරි තැන තියෙනවා. මනස හරි තැන තියෙනකොට ප්‍රේමවන්තයනි, ශරීරයත්
ඒ විදිහට හැදෙනවා. හුඟක් මිනිස්සුන් ලෙඩ වෙන්නේ ඇයි? ලෙඩ වෙන්නේ ඇයි? මනස අප්සෙට්. මනස අප්සෙට් වුණාම ශරීරය නිකම්ම ලෙඩ වෙනවා. හුඟක් ලෙඩ රෝගවලට වෛද්‍යවරුන් විද්‍යාඥයන් කියනවා 99%ක් ලෙඩවල හේතුව මනස. සිත. ඒතර මේ මනස සහ සිත කියන එක හරි තැන තියාගත්තොත් ඔබේ ජීවිතය ඔබ ගොඩාක් නිරෝගී වෙනවා. ඒ තුල ඔබ දකිනවා දෙවියන් වහන්සේව. උන්වහන්සේගේ ස්වරූපයට ඔබව මැවුවේ. එසේනම් ඔබ ඔබව හොයාගන්නවයි කියලා කියන්නේ ඔබ කවද හොයාගන්නේ? දෙවියන් වහන්සේව. ඊළඟට අපි කිව්වා මම මාව හොයාගන්නවා වගේම මගේ සහෝදරයත් එක්ක තියෙන සම්බන්ධකම මං හොයාගන්න ඕනේ. මගේ සහෝදරයතම කිසිම කෙනෙක්ව හුදකලාව ජීවත් වෙන්න මවලා නැහැ. අර ගීතිකාව කියනවා no man can live as an island. අපිට දූපතක් වගේ තනියම ජීවත් වෙන්න බෑ. මිනිසා තනිව විසීම සුදුසු නැත. දෙවියන් වහන්සේත් කියනවා උත්පත්ති පොතේ. එතකොට මම හැමතිස්සෙම තව කෙනෙක් එක්ක කොහොම හරි සම්බන්ධ වෙනවා. කොයියම් ආකාරයකින් හරි මට කනෙක්ෂන් එකක් තියෙනවා තව කෙනෙක් එක්ක. එතකොට අනිත් කෙනත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ගැන ඔබ හිතන්න ඕනේ. විශේෂයෙන්ම මේ කාලේ ඔබේ ගෙවල් අස්සේ ඉඳගෙන ඔබ ඒක ගැන හෙව්වද? විශේෂයෙන්ම ස්වාමි පුරුෂයන් තමන්ගේ භාර්යාවන් ගැන හෙව්වද? ඒ තියෙන සම්බන්ධතාවය ගැන භාර්යාවන් ස්වාමි පුරුෂයෝ ගැන හෙව්වද? දෙන්න දෙමහල්ලෝ එකතු වෙලා තමන්ගේ දරුවන් ගැන හෙව්වද? දරුවෝ තමන්ගේ අම්මා තාත්තා ගැන කල්පනා කළාද හෙව්වද? එතකොට මේ අනිත් කෙනත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක හරි වැදගත්. හරි වැදගත්. ඒක මේ කාලේ ඔබ හොයන්න ඕනේ. හොයන්න ඕනේ. ඒකට තමයි මෙච්චර මේ මාස දෙකක් තිස්සේ ඇතුළට වෙලා, ගෙවල් ඇතුළට වෙලා ඔබට ඉන්න සිද්ධ වුණා. ඒ කාලේ ඔබ සංවේදී වුණාද ඔබේ ස්වාමි පුරුෂයා ගැන? සංවේදී වුණාද භාර්යාව ගැන? ළමයි ගැන? ළමයි දෙමව්පියෝ ගැන? ප්‍රේමන්තේනි එක අපිට හුඟක් වෙලාවට මග හැරෙනවා. අවුරුදු ගාණක් විවාහ ජීවිත ගත කරනවා. සමහර අය සංවත්සර සමරනවා. 25, 50, 60 ලොකු සංවත්සර සමරනවා. නමුත් දන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන. තමන්ගේ භාර්යාව ගැන හරියටම දන්නේ නැහැ. ප්‍රේමන්තේනි අද සංවේදීකම නැති වෙලා තියෙන අපේ ජීවිතවල. සෙන්සිටිවිටි. අපි සෙන්සිටිව් නැහැ. අනිත් කෙනාගේ වේදනාවක් අපිට දැනෙන්නේ නැහැ. මොකද ඒකට එක හේතුවක් තමයි අපි දුවන දිවිල්ල පුදුම විදිහට දිව්වා. නමුත් දෙවියන් වහන්සේ නැවැත්තුවා ඔය දිවිල්ල දැන්. ගාක් වෙලාවට අපි කිව්වා අපි බිසි. බිසි කියලා කිව්ව මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා හිටියා නේද? පල්ලියටවත් එන්න වෙලාවක් නැහැ කිව්ව මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා හිටියා නේද? දහම් පාසලට එන්න බැරි ළමයි ටියුෂන් ක්ලාස් තියනවා කිව්ව ළමයි ගෙවල් ඇතුළට වෙලා හිටියා නේද? නිසා මේ බිසිනස් මේක හිතාමතාම අපි නවත්ත ගන්න ඕනේ. හිතාමතාම නවත්තගෙන අනිත් කෙනාට සංවේදී වෙන්න ඕනේ. ඔබේ ගෙවල් වල අඩුම ගානේ ඔබ ගේ ඇතුලේ කට්ටියත් එක්ක යාඥා කරනකොට හරි එකට එකතු වෙලා කන බොනකොට හරි ඔබ අනිත් කෙනත් එක්ක රිලේට් වෙනවා. එහෙම නැත්නම් සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. අනිත් කෙනා ගැන හොයනවා. එකට අවුරුදු ගාණක් එක වහලක් යට හිටියට අනිත් කෙනාගේ ඇතුළාන්තය අපි දන්නේ නැහැ. නිසා ඒක ඒ නොදැනුවත්කම නිසා අපේ ගෙවල් වල හරියට රණ්ඩු. අපිට රුස්සන්නේ නැහැ. සමහර කියනවා කපල්ස් මට මගේ මහත්තයව රුස්සන්නේ නැහැ. මට මගේ නෝනාව රුස්සන්නේ නැහැ. දැක්කම ඉන්න බෑ. මොනවා හරි කියන්න හිතෙනවා. එච්චර නුරුස්සන ස්වභාවයක් ඇති වෙලා අපේ ජීවිතවල. ඒ කියන්නේ අනිත් කෙනාට මං සංවේදී නැති නිසා. ප්‍රේමන්තේනි විවාහ පොරොන්දුව දෙනකොට පියතුමා අහනවා ඔබ මෙයාව බාර ගන්නවද ඔබේ භාර්යාව හැටියට? භාර්යාවගෙන් අහනවා ඔබ මේ පුරුෂයාව බාර ගන්නවද ඔබේ ස්වාමි පුරුෂයා හැටියට?
බාර ගන්නවද කියලා අහපුවම බාර ගන්න ඕනේ. ඉතින් බාර ගන්නවයි කියලා අපි කියනවා. හැබැයි බාර අරගත්තයින් පස්සේ තමයි ප්‍රශ්නේ. ඕනෑම කෙනෙක්ව බාර ගන්නවයි කියලා කියන්නේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, එයාගේ තියෙන හොඳ කොටස විතරක් බාර ගන්නව නෙමෙයි. එයාගේ තියෙන අඩුපාඩු කොටසකුත් ඒකත් බාර ගන්න ඕනේ. නේද? අපි කසාද බඳිනකොට කියන්නේ නැහනේ ෆාදර් මම මෙයාව බාර ගන්නම්. මෙයාගේ තියෙනවා 80ක් විතර හොඳ පැත්තක්. ඒ 80 මම බාර ගන්නම්. හැබැයි අර 20 එපා. ඒ 20 තියෙනවා කචල් ගොඩක්. අඩුපාඩු ගොඩක් තියෙනවා. මං ආස නැති දේවල් ගොඩක් තියෙනවා. මට ඒ කෑල්ල එපා. මට අර හොඳ කෑල්ල විතරක් දෙන්න. මං ඒක බාර ගන්නම්. එහෙම කිව්වද? විවාහ වෙනකොට එහෙම කිව්වද? නෑ. විවාහ වෙනකොට කිව්වා මම මෙයාව සම්පූර්ණයෙන්ම බාර ගන්නවා. නෝනා මහත්තයාව බාර ගන්නවයි කියලා කිව්වා. මහත්තයා නෝනාව බාර ගන්නවයි කියලා කිව්වා. ඒතර බාර ගන්නවයි කියලා කිව්වනම් මේ බාර ගැනීම තුල 100%ම බාර ගන්න ඕනේ. 80ක් හෝ 75ක් හෝ 95ක් හෝ 99ක් හෝ නෙවෙයි. අර ඉතුරු 101ක් බාර ගන්න ඕනේ. එයාගේ වැරදි පැත්තක් තියෙනවා. එයාගේ අඩුපාඩු පැත්තක් තියෙනවා. ඒකත් මම බාර ගන්න ඕනේ. එහෙම නොවේ නම් විවාහ ජීවිතයක් නෑ එතන. සමහර අය කියනවා මම මෙයාව කොහොම හරි හදනවයි කියලා. හදන්න බෑ. දැන් ඔබ විවාහ වෙනකොට විවාහ වෙන්නේ වැඩිහිටියෝ වුණාමනේ අපි විවාහ වෙන්නේ. ඒතර විවාහ වෙනකොට ඒ කෙනාව බාර ගන්නවා මිසක් එයාව හදන්න නෙමෙයි අපි විවාහ වෙන්නේ. සමහර අය කියනවා මම මෙයාව විවාහ වෙලා හදා ගන්නවා. මෙයා වැරදි පාරේ යනවා, වැරදි දේවල් කරනවා, මම එයාව හදා ගන්නවා. හදා ගන්න නෙවෙයි ඔබ විවාහ වෙන්නේ. එයත් එක්ක එකට ඉන්න. එකට ඉන්න. මේ එකට ඉද්දි ප්‍රේමාන්තේනි සමහර වෙලාවට හදාගන්න පුළුවන් අඩුපාඩුකම් තියෙනවා. ඒව හදාගන්න ඕනේ. කතා බහ කරලා හදාගන්න ඕනේ. ඒ වගේම හදාගන්න බැරි අඩුපාඩුකම් තියෙනවා. එතකොට මොකද කරන්නේ? තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හදාගන්න බැරි අඩුපාඩුවක් දැක්කම අපි හැමදාම උඩ පැන තල කියනවා ඕක හදාගනින් කියලා. නමුත් මේ මනුස්සයාට හදාගන්න බෑ. යා කොච්චර try කළත් ඒක හදාගන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ඒ අඩුපාඩුකම බාරගන්න. මගේ ස්වාමි පුරුෂයාගේ මේ වගේ අඩුපාඩුකමක් තියෙනවා. ඒකත් එක්ක මං එයාව බාර ගන්නවා. ප්‍රේමන්තෙනි. ඒ නිසා ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් යාඥා කරලා හඳුනා ගන්නට ඕනේ හදාගන්න පුළුවන් අඩුපාඩු, හදාගන්න බැරි අඩුපාඩු. නේ? හදාගන්න පුළුවන් අඩුපාඩු අනිවාර්යයෙන්ම හදාගත යුතුයි. හිතන්නකො අනියම් සම්බන්ධතාවයක් පටන් ගත්තයි කියලා. මං එයාව බාර ගන්නවා කියලා කියන්න බෑ. ඒක හදාගන්න ඕනේ. නමුත් හදාගන්න බැරි සමහර උපතින් එන ගතිගුණ තියෙනවා. ශාරීරික දේවල් තියෙනවා. පරම්පරාවෙන් එන දේවල් තියෙනවා. මේව සමහර අයට හදාගන්න අපහසුයි. එහෙමනම් මං එයාව බාර ගන්නවා. මං එයාව බාර ගන්නවා. ඒක තමයි සම්බන්ධතාවයේ, විවාහ සම්බන්ධතාවය කියලා කියන්නේ. ඒ වගේම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, දෙමව්පියෝ හැටියට ළමයි එක්ක ඔබ කොච්චර කාලයක් ගත කරනවද? ඔබ ළමයි ගැන දන්නවද? ඔබ ළමයින්ට හැමදේම දුන්නත් ළමයින්ට හොඳට උගන්වනවා. සමහර අය ළමයින්ව පිටරට යවනවා ඉගෙන ගන්න. නමුත් ළමයාව දන්නේ නැහැ. ළමයාව දන්නේ නැහැ. ළමයාගේ අතුලාන්තය දන්නේ නැහැ. ළමයන්ගේ අතුලාන්ත වේදනාවන් හඳුනගන්නේ නැහැ දෙමව්පියෝ. ළමයට ඇති වෙන ප්‍රශ්න, අභියෝග මේවා වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා දෙන්නේ නැහැ දෙමව්පියෝ. ඒ නිසාද ගොඩාක් ළමයි අසරණ වෙලා පවුල ඇතුලේ, සමහර වෙලාවට පවුල ඇතුලේ ළමයව ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙනවා කියලා කියන්නේ ළමයට හානි සිද්ධ වෙනවා පවුල ඇතුලේ. සමහර දෙමව්පියෝ හැම තිස්සෙම තමන්ගේ ළමයව සංසන්දනය කරනවා, කම්පෙයා කරනවා අනිත් ළමයි එක්ක. ළමයව ළමයා විදිහට බාරගන්නේ නැහැ. සමහර දෙමව්පියෝ කරන ඉතාමත්ම වැරදි දෙයක්. සංසන්දනය කරන්න එපා ඔබේ ළමයව. ඔබේ ළමයා යුනික්, අති විශේෂ කෙනෙක්. එයාටම අනන්‍ය වෙච්ච පෞරුෂත්වයක් තියෙනවා. ඒ පෞරුෂත්වය උලුප්පල එළියට ගන්න.
ඒ ළමයාගේ ඇතුළාන්තය එළියට ගන්න ඔබ ඉඩ හදලා දෙන්න ඒ ළමයාට. ඔබේ තියෙන දේවල් ළමයාගේ ඔළුවට ඔබන්න හදන්න එපා. නේ? ළමයා ඉගෙන ගන්නවා නම්, විෂයන් තෝර ගන්නවා නම් ඒකට උනත් ළමයාට ඉඩ දෙන්න. ළමයාගේම ශක්තිය එළියට දාන්න. ඔබට ඕන දේ ළමයා ලව්ව කරගන්න උත්සාහ කරන්න එපා. එතකොට ළමයාට ළමයාව නැතුව යනවා. ප්‍රිමන්ත සහෝදර සහෝදරියනි. අද ඒ වගේම දෙමව්පියන්ගේ තියෙන ගොඩාක් මේ සල්ලි හම්බ කරන්න තියෙන දේ අවශ්‍යතාවය නිසා සල්ලි ගොඩාක් හම්බ කරනවා. සල්ලි අවශ්‍යයි අපිට ඇත්ත. නමුත් ඊට වඩා අත්‍යවශ්‍ය දේ තමයි දෙමව්පියන්ගේ රැකවරණය, ආදරය ළමයින්ට. ඒක දෙන්නේ නැහැ. සමහරවිට අම්මයි තාත්තයි දෙන්නම වැඩ. ළමයි ඉස්කෝලේ ගිහලා ගෙදර ආපුවම සමහරට දෙමව්පියෝ දෙන්නම නැහැ. දෙන්නම නැහැ. සමහර තාත්තලව ළමයින්ට හම් වෙන්නෙම නැහැ. තාත්තා ඉන්නෙත් රැ වෙලා. ළමයා උදේ ඉස්කෝලේ යනකොට තාත්තා නිදි සමහර වෙලාවට. තාත්තව හම්බ වෙන්නෙම නැහැ. තාත්තා කියන ඉමේජ් එක ළමයෙක්ට හරි වැදගත්. අම්මලා තමයි හුඟක් වෙලාවට ළමයි එක්ක ඉන්නේ. නමුත් පුරුෂ පෞරුෂත්වය ළමයෙක්ට අවශ්‍යයි. ඒ ළමයාගේ පර්සනැලිටි එක හදන්න. ඒක නැහැ හුඟක් වෙලාවට සමහර ගෙවල් වල. දෙමව්පියෝ ළමයි එක්ක ලස්සන සංවාදයකට යන්නේ නැහැ. කතා බහ කරන්නේ නැහැ. පුතේ අද මොකද වුනේ? ඔයා හොඳට ඉගෙන ගත්තද? ළමයින්ගේ පොත් බෑග් අරගෙන චෙක් කරලා බලන්නේ නැහැ. ගුරුවරු මොනවද මේ ළමයි ගැන කියන්නේ? ඒවා හොයන්නේ නැහැ. හැබැයි කියනවා අපි අපේ ළමයව දාලා තියෙන ඉතාමත්ම උසස් පාසලකට. එන ජාත්‍යන්තර පාසලකට. හරි උජාරුවෙන් කියනවා. නමුත් ජාත්‍යන්තර පාසල ඇතුලේ ළමයා විනාශ වෙනවා කියන එකලා සමහර දෙමව්පියෝ දන්නේ නැහැ. අර කිව්ව ලොකු ඩොනේෂන් ගෙවලා දාපු ඉස්කෝලේ ඇතුලේ ළමයා අතරමං වෙලයි කියලා දෙමව්පියෝ දන්නේ නැහැ. සමහර දෙමව්පියෝ ළමයින්ව ස්කූල් බස් එකට, ස්කූල් වෑන් එකට දානවා. ස්කූල් වෑන් එක ඇතුලේ ළමයා විනාශ වෙනවයි කියන එක අම්මලා දන්නේ නැහැ. ස්කූල් වෑන් එක ඇතුලේ ගෙදරයි පාසලයි අතර තියෙන ඒ පුංචි පරාසය ඇතුලේ ළමෙක් විනාශ වෙන්න පුළුවන්. අද ඒ බඳු සමාජයක් තියෙන්නේ. නමුත් දෙමව්පියෝ ඒවා දන්නේ නැහැ. කියන්නේ මොකද්ද? අපි ළමයට ඉහළම පාසලක් හොයලා දුන්නා. ළමයට හොඳටම ඉගැන්නුවා. නමුත් ළමයා ෆේල්. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, නිසා මේ මමයි මගේ සහෝදරයෝයි මගේ වටපිටාවේ ඉන්න අයත් එක්ක තියෙන සම්බන්ධතාවය හරි වැදගත්. ප්‍රේමන්තනි, මම තව දෙයක් ඔබට කියනවා. විශේෂයෙන්ම ඔබේ පවුලේ ළමයින්ව ඔබ ලස්සන පවුල් ජීවිතයක් ඔබ ගන්නකොට මතක තියාගන්න, ළමයි මේ පවුලෙන් කවදා හරි එළියට යනවා. ඔබේ තියෙන පුංචි පවුලෙන් ළමයි එළියට යනවා. එළියට යන්නේ කොහෙටද? මහා පවුලට එකතු වෙන්න. විශ්වීය පවුලට එකතු වෙන්න. ඒ පවුලත් එක්ක එකතු වෙන්න පුළුවන් තැනකට ඔබ ඔබේ ළමයව හදලා තියනවද? ඒක ඔබ අහන්න ඕන දෙයක්. සමහර දෙමව්පියෝ ළමයින්ව හදනවා, කසාද බඳිනකොට ඒ ළමයාට මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. සමහර ගෑනු ළමයින්ට කුස්සිය වැඩ කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර පිරිමි ළමයින්ට මේ ලෝකේ ප්‍රායෝගික දැනුමක් නැහැ. හැබැයි හොඳට කණ්ඩ බොණ්ඩ දීලා හදලා තියෙනවා. ඊට පස්සේ ඊටාම ඉහළ තැනකට කසාද බඳිනවා. කසාද බැඳයින් පස්සේ පුතාණන් අර ගෑණිගෙන් ගුටි කනවා. එක්කෝ ගෑණි නම් අර මිනිහගෙන් ගුටි කනවා. නැත්නම් ලෝකෙම බැනුම් අහනවා. ඇයි ඒ? තමන්ගේ පෞල් ජීවිතය ඇතුළේදී ළමයින්ව හදන්න මේ පෞලට විතරක් සීමා කරන්න බෑ. ඒ ළමයා යන්න ඕන මේ පෞලෙන් කවදා හරි එළියට ගියාපුවම ඒ ළමයා ඒ මහ පෞලත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? සමාජයත් එක්ක ගැටෙන්නේ කොහොමද? මේවා ඔබ කියලා දීලා නැත්තම් පෞල් ජීවිතේ ඒ ළමයා අසරණ වෙනවා. අනේ නිසා හරි අවශ්‍යයි ඔබ ඔබේ ළමයින්ව පවුලේ තියාගෙන හදනවා වගේම උගන්වනවා වගේම ඔබ දහම් පාසලට යවන්න ඕනේ. ඒකයි ඔබ මේ සමිති සමාගම් වලට ඔබේ දරුවන්ව යොමු කරන්න ඕනේ. ඒකයි ඔබත් මීසමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒකයි ඔබව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ ඔබේ පවුල තුල විතරක් රැඳිලා ඉන්න නෙවෙයි, මේ මහා පවුලත් එක්ක සම්බන්ධ වෙන්න. මීසම් පවුල අපිට තියෙන හැම
තැනකම මීසමක් තියෙනවා. ඒ මීසම් පවුලක් තියෙනවා. මීසම් පවුලත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එසේ නොවුනොත් එහෙම ඔබ හුදකලා වෙලා හුදකලාව තුලම නැති බංගස්ථාන වෙලා යනවා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි, ඒ වගේම මම ඔබට කිව්වා ඔබ දෙවියන් වහන්සේව හොයාගන්න ඕනේ නම් ඔබ සබහා ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න. සබහා ධර්මය ගහකොළ අතපත ගාන්න නැත්තම් හැමදාම ෆෝන් එකත් එක්කම ඉන්න එපා. කම්පියුටර් එකත් එක්ක විතරක් ඉන්න එපා. Facebook එක අස්සේ දඟලන්න එපා. ඒවා පොඩ්ඩක් නවත්තන්න. මේ කාලේ විශේෂයෙන්ම අපි කතා කළා මේවා ගැන. ගෙදරක ගහක් කොළක් හිටවන්න, පැලයක් හිටවන්න. ළමෙක්ට කියලා දෙන්න පැලයක් හිටවන්නේ කොහොමද කියලා. තමන්ගේ වත්ත පිටියේ වැඩ කරන්න ළමයින්ව දාන්න, ළමන් යොමු කරන්න. ඔබත් එහෙම කරන්න. හැමදාම මේ එකම රන් එකක දුවමින් දඟලන්න එපා. පොඩ්ඩක් ඉසිඹුවක් තියෙන්න ඕන. නැවතීමක් තියෙන්න ඕනේ. මේ ගහකොළ හරහා දෙවියන් වහන්සේව අත්දකින්න පුළුවන්. අසීසේ ශුද්ධ ෆ්‍රැන්සිස් තුමා කියනවා brother sun sister moon. මගේ සහෝදරයා සූර්යයා, මගේ සහෝදරිය චන්ද්‍රයා. මේ ගහකොළට ලං වෙන මිනිස්සු ඒගොල්ලන්ගේ හිත් වෙනස් අනිත් අයට වඩා. ගහකොළත් එක්ක ඉන්න මිනිස්සුන්ගේ සිත් හරි සංවේදී, හරි සුන්දරයි. එහෙම නැති අය තමයි හැමතිස්සෙම මේ ෆෝන් වලයි මේ යකඩ ගොඩවල් එක්ක ඉන්න මිනිස්සුන් ඒගොල්ලොත් යකඩ බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි, මේ ගහකොළ විනාශ කරන්න දෙන්න එපා. මේ සබහා ධර්මයේ විනාශ කරපු නිසා තමයි අද අපි මෙච්චර ලොකු ව්‍යසනයන් වලට මුහුණ පාන්නේ. ගහකොළ කපලා දාලා විනාශ කරපු නිසා, මේ ජලය දූෂණය කරපු නිසා, මේ වාතය දූෂණය කරපු නිසා අද සබහා ධර්මය අපිට එරෙහිව නැගී සිටලා තියෙනවා. ඒ නිසා මේවා ගැන නැවත හිතන්න. මේවා ගැන නැවත හිතන්න. සබහා ධර්මයේ තුල ඔබ දෙවියන් වහන්සේව අත්දකිනවා. හැමතිස්සෙම ටීවී එක බල බල ඉන්නේ නැතුව ටීවී එක පොඩ්ඩක් ඕෆ් කරලා රැට යන්න එළියට පොඩ්ඩක් වත්තට ගිහිල්ලා බලන්න අහස දිහා. සඳ තරු මේවා දකින්න. මේවා හරහා දෙවියන් වහන්සේව දකින්න. මේ සියල්ල මවව වදාළ ස්වාමින් වහන්සේ කොයිතරම් විශාලද කියලා මෙනෙහි කරන්න. එතකොට අද මේ ශුද්ධෝත්‍රීත්වයේ මංගල්‍ය දවසේ එකම දෙවියන් වහන්සේ තුන් දෙනා වහන්සේලා හැටියට ක්‍රියා කරද්දී උන්වහන්සේ අද අපිට දෙන පණිවිඩය දෙවියන් වහන්සේව හඳුනගන්න එක් මාර්ගවලින්. පළවෙනි දේ මං කිව්වා මම මාව හොයාගන්න ඕනේ. මම මාව අඳුන ගන්නට ඕනේ. මාව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයටයි. එසේනම් මම මාව හොයාගන්න ඕනේ. දෙවනුව මං කිව්වා මම මගේ සහෝදරයා සහෝදරියව හොයාගන්න ඕනේ. මගේ පෞල් ජීවිතය තුල, අසල්වාසීන් තුල, මීසම් පෞල තුල මං අනිත් අයව හොයාගන්න ඕනේ. ඒ වගේම අවසානයේදී සබහා ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න, සබහා ධර්මය අතපත ගන්න, සබහා ධර්මයත් එක්ක ඒකාත්මික වෙන්න, ඒ තුල දෙවියන් වහන්සේව දකින්න. අපි සියලු දෙනාම අපේ ඇස් දෙක වහගෙන සුළු මොහොතක් යාඥා කරමු. කොන්ද කෙලින් කරලා ඉඳ ගන්න. ශුද්ධෝත්‍රීත්වයේ අභිරහස ගැන ඔළුව කඩාගෙන කල්පනා කරනවට වඩා ශුද්ධෝත්‍රීත්වයේ තියෙන මේ ලස්සන සම්බන්ධතාවය, සාංගිකකම, එකමුතුකම, තමන්ට දීලා තියෙන වැඩේ හරියට කිරීම, එකිනෙකා පරයා යමින් නෙවෙයි එකිනෙකාත් එක්ක අත්වැල් බැඳගෙන ඉස්සරහට යන එක අපේ ජීවිතවලට ලොකු පාඩමක්. මම මාව හොයාගත්තේ නැත්තම් මම අසරණ වෙනවා, අතරමං වෙනවා. මම මගේ සහෝදරයා සහෝදරියව හොයාගත්තේ නැත්තම් මං අතරමං වෙනවා, අසරණ වෙනවා. සබහා ධර්මය මං හෙව්වේ නැත්තම්, ගහකොළ අතපත ගෑවේ නැත්තම් මම විනාශ වෙලා යනවා. මේ හැම දෙයකම ශුද්ධෝත්‍රීත්වයේ තියෙන සබැඳියාව ලස්සන්ට පෙන්눔 කරනවා. පුළුවන් ද මට ජීවිතය අලුතෙන් පටන් ගන්න? කොරෝනා වසංගතේ ඉවර වෙලා
මම සමාජයට බහිනකොට මේ ලෝකයට ඇතුළු වෙනකොට මම හිටියට වඩා උසස් කෙනෙක්ද නැත්තං හිටියට වඩා ජරාජීර්ණ වෙච්ච කාලකන්නි වෙච්ච මනුස්සෙක්ද තීරණය තියෙන්නේ මගේ අතේ. අද ශුද්ධෝත්‍රීත්වයේ මංගල්‍ය දවසේ ස්වාමින් වහන්සේ අපිට කියනවා තීරණයක් ගන්න. ඔය දුවන එක නවත්තන්න. ඔය ටීවී ෆෝන් ඕෆ් කරන්න. අලුතෙන් ජීවිතේ පටන් ගන්න. අලුතෙන්. ආමෙන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසහ පොළොවද පෙනෙන සියල්ලද මවවදාල සියලු බල දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයාණන්ද තම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බහත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුනු ලැබුවේය. මිනිස් අප දෙසාද අප ගැලවීම දෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාමගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප දෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසේන ගැසුම් ලැබ මරණ වේදනාව විඳ උකුත් වී තැන්පත් කර ලැබූසේක. ශුද්ධ ලිවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව යන වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේ. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. විශ්වාසකයන්ගේ ආඥාව විශ්වාසකින්ගේ ඇදුම් ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා අසාවදාල මැනව. ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. ආදර දෙවි සමිඳුනි අප ජීවිත පාපය අඳුරෙන් මුදවා ක්‍රිස්තුස් වහන්සේ නම් වූ ආලෝකය අප තුළට අයිති කර ගන්නට මඟ පෙන්වීමේ එඩේරික සේවාව සඳහා සුදතුන් පියාණන් ප්‍රමුඛ පූජක පැවිදි උතුමන්ට අවශ්‍ය සකල වරප්‍රසාද දේවා වදාරණ පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. අබ්බා පියන්නේ අප රට මුහුණ පාස් සිටින අර්බුදකාරී තත්වයනට ඔබ වහන්සේගේ ආදරය තුලින් නිවැරදි තීන්දුව తీරන ගැනීමටත් සත්‍ය ආලෝකයේ ඔස්සේ අවංක සිතින් තම යුතුයකම් හා වගකීම් ඉටු කිරීමටත් අප රට ජනනායකයින් හා රටවැසියන්ට අවශ්‍ය ප්‍රඥාව බහුලව දානය කරන ලබන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. කරුණාබර දෙපියාණනි මෙම ගෝලීය වසංගත තත්වයේ තුල පීඩා විඳින රටවල් වල ජනයාට පෙර ලෙස එදිනදා ජීවිතේ දෛනික කටයුතු හා රැකී රක්ෂාවල නිරත වෙමින් ඔබ වහන්සේගේ අසීමිත ආදරයෙන් හා ශක්තියෙන් පූර්ණව ජීවත් වීමට අවශ්‍ය වරප්‍රසාද දේවා වදාරණ පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. මහෝත්තම දේපියාණනි ශුද්ධෝත්‍රීත්වයේ මංගල්‍ය සමරන අද දින ක්‍රිස්තුස් වහන්සේව ජීවමානව ලබා ගන්නට හා දැක ගන්නට නොහැකිව සිටින සියලු දෙනා හට
ඔවුන්ගේ බලාපොරොත්තුව හා විශ්වාසය නැති කර නොගනිමින් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරේ ජීවමාන සාක්ෂිකරුවන් වීමට අවසි වරම් දෙවා වදාරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවධාන වෙනව. සුළු මොහොතක් නිහඬව යාඥා කරමු. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. අපි ඔප්පු කිරීමේ ගීතිකාවට සහභාගී වෙමු. අද වැටි තුති මල් පුපුරු තිරින කොට බුදු දෙමු ඔබ හට දෙවි සමිදේ මෙතෙක් වී ගිය අපේ දිවිය තුල ලැබුදීම නා සමරමිනේ මෙතෙක් වී ගිය අපේ දිවිය තුල ලැබුදීම නා සමරමිනේ. වචනයෙන් ඔබේම දහමෙන් අපේ දිවිය සරු වී වැඩුණේ. ඔබේ වචනයෙන් ඔබේම දහමෙන් අපේ දිවිය සරු වී වැඩුණේ. ඔබේ බැල්ම තුල රැකවරණය තුල අපේ ගමන නිසිමං ගැනුනේ. අපේ ගමන නිසිමම් ගැනුනේ. අද වැටි තුති මල් පුපුරු තිරින කොට බුදු දෙමු ඔබ හට දෙවි සමිදේ මෙතෙක් ගෙවී ගිය අපේ දිවිය තුල ලැබුදීම නා සමරමිනේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලත දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස දැන් යාඥා කරන්න. වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් දක්වන සඳහාද ප්‍රතමන් වහන්සේගේ මිනිස්සු දෝ සභාවට ප්‍රයෝජනක් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. අපගේ දෙවි පියාණනි ඔබ වහන්සේගේ නාමයේ ගෞරවය සඳහා ඔබගේ දරුවන් වන අප පුදන මේ පඬුරු පරිශුද්ධවත් කළ මැනව මේ පුද පඬුරු මගින් අපගේ මුළු ජීවිතයේද ඔබට නිතර පිදෙන යාගයක් බවට පත් කළ මැනව මේ කීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. යෝග්‍ය උදයතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනි සෑම කල්ලිද සෑම තැන්හිද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීමදායකය. ඔබ වහන්සේගේ දේවත්වයේ අභිරහස කෙරෙහි වූ අපගේ විශ්වාසය ඉමහත් ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව අපි ප්‍රකාශ කරමු. මහිමාන්විත ඔබ පුත්‍රයානන්ද ශුද්ධාත්මයානන්ද මෙන් ඔබ වහන්සේද මහිමාන්විතව අපට අනාවරණය වනසේක් එකම දෙවිඳුන් තුල තුන් තැනන් වහන්සේ වශයෙන් එකම තේජස්ශ්‍රීයෙන් මහිම ප්‍රභාවයෙන් නොබෙදී එකම ස්වාමීන්ද එකම දෙවියන් වහන්සේද වශයෙන් සියල්ලන්ගේ වන්දනාචාරය ලබන පිණිසය. එහින් ස්වර්ගයේ සිලසුරු දූතයන් හා ශුද්ධවරයන්ද හා අපිදු එක් වී නිම්හිම් නැති තුති ගීයෙන් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය මෙසේ ප්‍රශංසා කරමු. සුවිශුද්ධ ලෝකාග්‍රවි ස්වාමින් වහන්සේ ශිෂ්‍යය හස්තකුලවත් වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වර්තමාන වූ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. අපි සියලු දෙනාම අපේ දෙනෙත් වසාගෙන හිස පහත් කරගමු. පියතුමාගේ ආඥාවත් එක්ක ජේසු ස්වර්ගයේ ඉඳලා
මේ පූජාසනේ මතට බැස වදාරනවා. අද ශුද්ධෝත්‍රීත්වයේ මංගල්‍ය දවසේ උන්වහන්සේ අපිට පෙන්නලා දුන්නා සම්බන්ධතාවය. මම මාත් එක්ක තියෙන සම්බන්ධතාවය. මම මගේ සහෝදරයා සහෝදරියත් එක්ක තියෙන සම්බන්ධතාවය. මම ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒක ත්‍රිත්වයක්. සම්බන්ධතාවය හරියට ගොඩනගා ගමු. අපේ ජීවිතවල සම්බන්ධතා කැඩිලා අපි මිනිස්සුත් එක්ක තරහ වෙලා අපි ගහකොළ විනාශ කරනවා. මට මාවම පිළිකුල් සමහර වෙලාවට මේ සියල්ල ගොඩනගා ගන්නට ජේසු අපිට ආරාධනා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්න, ශුද්ධාත්මයන්නි මට උදව් වෙන්න. මම මාත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න. මට උදව් වෙන්න. මම මගේ සහෝදර සහෝදරයන් එක්ක මගේ පෞල් ජීවිතය තුල මගේ අසල්වාසීන් එක්ක මීසම් පවුලත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ශුද්ධාත්මයන්නි මට පිහිට වෙන්න. ස්වභාව ධර්මයත් එක්ක විශ්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ඔබ වහන්සේගේ වරප්‍රසාද මට දානය කරන්න කියලා යාඥා කරමු. එසේ ස්වාමිනී වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවයේ උල්පත වහන්සේම එහින වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මේ ණය දෙමු. අප එසේ අදිනේ මේ පඬුරු අපෝදේසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ අනන්තෝදගී උසුමේ මාගේ රුධිර කුසලානයි. පව් කමාව සඳහා ඔබ දෙසාද සියලුම මනුෂ්‍යයන් දෙසාද ඒ වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහින් පියාණනී උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු.
ස්වාමිනී මුළු ලොවෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අප අගරදුගුරුතුමන්ද මැක්ස්වෙල් ජේ.ඩී නැමැති සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක හා පැවිදි පිරිසද විශේෂයෙන්ම මිදිවි පූජා යාගයට සහභාගී වෙන සමස්ත හපුගොඩ ජනතාවද සමග සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්සනු මැනව උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලයේ ආලෝකය වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාව වන කන්‍ය මරියාවන්ද ශුද්ධ වූ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්ෙම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සියලු ශුද්ධවන්තයන්ද ශුද්ධ වූ ජුසේ වාස් මුනිදුන්ද ශුද්ධ වූ තෙරේසා මෞතුමියද අසීසේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් තුමන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව අපි සියලු දෙනාම අපේ දොහොත් මුදුන් දීලා අපේ ස්වාමින් වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක් වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. සියලු දෙනාම ලස්සන කෙලින් හිටගමු. අපේ ආදරණීය තාත්තට අපි ආඥා කරන්න යන්නේ අපි අපේ දෑත් ඉහළට ඔසවලා ලොකු ආදරයකින් ලොකු ගෞරවයකින් තාත්තේ කියා මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේදීට වේවා. අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව පාප අවස්ථාවට අස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලුම කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලද හිමියද සදත් වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවක නමත වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයම සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමිනාන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. ජේසුගෙන් පමණක් ලැබෙනේ සාමය. දැන් අපි අවංකව එකිනෙකාට ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහරන දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහරන දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජපාලකයාණෝ මෙන්න ජේසු තුන් දෙනා වහන්සේලා තුල තිබෙන ලස්සන සාංගිකකම එකමුතුකම සම්බන්ධතාවය අපේ ජීවිතවලත් ගොඩනගා ගන්න කියලා අපිට ආරාධනා කරන තැනන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි හැම කෙනෙක්ම භාග්‍යවන්තයෝ වෙමු. ස්වාමීනි වහන්සේ මාගේ නිවස වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවන්නේය.
ස්වාමි දරුවනී ඔබ වහන්සේගේ සප්‍රසාදයේ වැඩසින්න බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්න පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට මොහොසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්න නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්න කැමති වී බොහෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනී මාගේ හෘදයට වඩින වාසුදේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක ආක් නොවන්න මට කරුණා කළ මැනව. ආමේන්. පූජා ප්‍රසාදි වරුන් වෙනුවෙන් යදුම අහෝ ජේසුනි නිත්‍ය පූජකයාණනි ඔබ වහන්සේගේ පූජා ප්‍රසාදි වරුන්ට කිසියම් අන්තරක් නොවන මේ උන්වහන්සේලා ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය තුල තබා ආරක්ෂා කළ මැනව. ඔබ වහන්සේගේ විශුද්ධ ශරීරය දිනපතා වඩවා ගන්නා වූ උන්වහන්සේලාගේ අභිෂේකලත් හස්ත අපිරිසිදු වීමට ඉඩ නොදුන මැනව. දිනපතා ඔබ වහන්සේගේ අමිල රුධිරයෙන් තෙත්වන උන්වහන්සේලාගේ තොල් පිරිසිදුව තැබුව මැනව. පූජකවරය නැමැති දේ ප්‍රසාද නිදානේ මහෝතම මුද්‍රාවෙන් සලකුණු කරන ලද උන්වහන්සේලාගේ හෘදයන් ලෞකික ආශාවන්ගෙන් නිර්මල කොට තැබුව මැනව. උන්වහන්සේලාගේ හෘදයන් ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රේමයෙන් දල්වා ලෝකයාගේ පරීක්ෂාවලින්ද රැකගත මැනව. උන්වහන්සේලාගේ උත්සාහයන් ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ඵලබරිත කොට උන්වහන්සේලාගෙන් උපස්ථාන ලබන ආත්මයන් මෙලොවෙහිදී උන්වහන්සේලාගේ ප්‍රීතිය සහ සැනසීමද පරලොවේදී උන්වහන්සේලාගේ නිත්‍ය උතුම්නේ මාණික්‍යන්ද වීමට සැලැස්ව මැනව. ආමේන්. අප රට වෙනුවෙන් දේවමෑණියන්ට ආඥාව. අහෝ දෑබර සෙනෙහවන්ත මෑණියනි ශ්‍රී ලංකා රාජේශ්වරිය හා අප ආරක්ෂිකාවෙනි මේ තීරණාත්මක මොහොතේදී අප නිහතමානීව බැගෑපත්ව අයිද සිටිනේ ඉල්ලීමට සවන් දුන මැනව. දයාබර මෑණියනි ජීවිත සංග්‍රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී ඔබ අප සහයට වැඩියා නොවේද. ඔබගේ නොවෙනස් ප්‍රේමයෙන් අප අතර මුල් බැස් ඇති බද්ධ වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා පලවා හැරිය මැනව. අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජ කරන රාජ්‍යයක් ගොඩ නැගීමට අපට සහායව මැනව. පෙම්බර මෑණියනි ඔබ අප කෙරෙහි ඇති නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව නිතර සිහි කරමින් ඔබගේ සෙනෙහබර ආරක්ෂාවට අප රටවැසි සියලු ජාතීන් ඔබට බාර කරමු. අප සමාජය තුළ සහෝදරත්වය සාමය හා එකමුතුකම ගොඩනැංවීමට අපට සහායව මැනව. අප රටේ සියලු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ වාග්ය අපට ලබා දුන මැනව. ආමේන්. අග්‍රදූත ශුද්ධෝ මිකාኤල් තුමන්ට ආඥාව. අග්‍රදූත ශුද්ධෝ මිකාኤල් තුමනි සටනේදී ආරක්ෂා කළ මැනව. යක්ෂයාගේ දුෂ්ටකම් වලටත් සදිකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. උඩදේ මහත්මයාණන් වහන්සේ තරවඩු කරන ලෙස අපි බැගෑපත්ව කණ්ඩලව් කරමු.
මොක්ෂ සේනාධිපති ඔබ වහන්සේ ආත්මයන් විනාශ කරන පිණිස ලෝකයේ දුව පැන ඇවිදින සාතන් සහ ගේ දුෂ්ට ආත්මයන් දේවානුභාවයෙන් ඉරයට හෙලා දමනවා සඳේ. ආමෙන්. අපි ආඥා කරමු. අපි හැම කෙනෙක්ම අපේ ඇස් දෙක වහගෙන හිස පහත් කරගෙන භක්තියෙන් යාඥා කරමු. අපගේ දෙවී ස්වාමිනී මේ දිව්‍ය සප්‍රසාදය ලබා ගැනීම මගින්ද ඔබගේ දෙවිකත්වයේ ත්‍රිත්වය හා ඒකත්වය ඇදහිීම මගින්ද අපගේ ශරීරයන්ට හා ආත්මයන්ට සුව සැලසුව මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සම ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. යන්න ජේසුගේ සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආශ්චර්යුක්තෝ දේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව. ආශ්චර්යුක්තෝ දේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව. ආශ්චර්යුක්තෝ දේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව. සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරාගෙන් අප කලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමෙන් ආමෙන්. ජේසු පිහිටයි. ජේසුස්